ගුත්තිල කාව්‍ය අතුරු සටහන් ඒ යටතේ නිමිත්ත ලියන්න. ගුත්තිල කාව්‍ය ලියවී ඇත්තේ ගුත්තිල කාව්‍ය ලියවී ඇත්තේ ගුත්තිල කාව්‍ය ලියවී ඇත්තේ ගුත්තිල කාව්‍ය ලියවී ඇත්තේ ගුරු ගෝල ගැටුම සම්බන්ධ නිමිත්තකින්ය. 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 එය බාහිර සහ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් වර්ග කළ හැකිය. එය බාහිර සහ අභ්‍යන්තර වශයෙන් වර්ග කළ හැකිය. බාහිර සහ අභ්‍යන්තර වශයෙන් වර්ග කළ හැකිය. මෙහි බාහිර අත්දැකීම වන්නේ හරි ජනතුවාගේ මැසේජ් එක දැක්ක මං දැන් පොඩි වෙලාවක් දෙන්න නම් මං අර වෙලාවෙ මෙවන්න කිව්වේ ඒකයි. දැන් පොඩි වෙලාවක් දෙන්න නම් මම දාන්න. ටයිප් කරලා එවන්න ඊමේල් එක. ටයිප් කරලා එවන්න. බාහිර අත්දැකීම වන්නේ ගුරුන්ට ද්‍රෝහි වීමේ විපාක ගුරුන්ට ද්‍රෝහි වීමේ විපාක ගුරුන්ට ද්‍රෝහි වීමේ විපාක ජනයාහට පැහැදිලි කර දීමයි. ජනයාහට පැහැදිලි කර දීමයි. ජනයාහට පැහැදිලි කර දීමයි. මෙහි අභ්‍යන්තර නිමිත්ත වන්නේ ඔගොල්ලෝ ලියගෙන මෙතන මේ ලයිට් එක මම ඔෆ් කරනකන් ඉන්න. මෙහි අභ්‍යන්තර නිමිත්ත වන්නේ මෙහි අභ්‍යන්තර නිමිත්ත වන්නේ තම ගුරුවරයා වූ තම ගුරුවරයා වූ තම ගුරුවරයා වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සමග තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සමග තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සමග කිසිදු හිත්තමනාපකමක් නොමැති බවත් රාහුල හිමිට අවශ්‍ය නම් රාහුල හිමිට අවශ්‍ය නම්
ආරාමයෙන් පිටත වාසය කිරීමට වුවද ආරාමයෙන් පිටත වාසය කිරීමට වුවද වුවද තමා රුචි බවත් දැක්වීමටය තමා රුචි බවත් දැක්වීමටය තමා රුචි බවත් දැක්වීමටය හරි ඊළඟට දාගන්න ප්‍රමාණ කියලා ප්‍රමාණ 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 ලියන්න සර්ග බන්ධනයෙන් තොර සර්ග බන්ධනයෙන් තොර සර්ග බන්ධනයෙන් තොර වෘත්තයන්ගෙන් බැඳුණු පද්‍ය 511ක් බැඳුණු පද්‍ය 511ක් මෙහි ඇත එම නිසා ගුත්තිලය ඛණ්ඩ කාව්‍ය ගණයට අයත් වේ. එම නිසා ගුත්තිලය ඛණ්ඩ කාව්‍ය ගණයට අයත් වේ. එම නිසා ගුත්තිලය ඛණ්ඩ කාව්‍ය ගණයට අයත් වේ.
ගුත්තිල කාව්‍ය තුල ගුත්තිල කාව්‍ය තුල ගුත්තිල කාව්‍ය තුල ගුත්තිල කාව්‍ය තුල ගුත්තිල ජාතකයේ නැති ගුත්තිල ජාතකයේ නැති ගුත්තිල ජාතකයේ නැති මහාලි වස්තුව මහාලි වස්තුව ගුත්තිල විමාන වස්තුව මහාලි වස්තුව ගුත්තිල විමාන වස්තුව ආදියද 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 අවශ්‍ය පරිදි මේ තුල යොදා ඇත අවශ්‍ය පරිදි මේ තුල යොදා ඇත විනාඩියක් දෙන්න මේ ඕගලන්ට අවශ්‍ය නෝට් එකක් මම මෙහෙම හරි right දැන් හරි මට කවුරු හරි කෙනෙක් chat box එකට දාන්න අපි ගුත්තිල කාව්‍ය ටියුට් එකේ දැනට කතා කරලා නතර කරලා තියෙන කොටස මොකක්ද කියලා right දැන් අපි 10 ඉඳන් ඉස්සරහට කතා කරගෙන යන් දැන් ගුත්තිල මහසිපී සක්දෙව් බසින් සැතපී මින් දිනමයි දැපී බඹර තත පළමුවෙන් සිඳපී කියන තැනනේ අපි නතර කරලා තියෙන්නේ මං කියන්නේ අපි කතාව නිකන් එතෙන්ට આવොත් එහෙම නේද එතකොට දැන් ගුත්තිල මූසිල වීණා වාදනය තරගය පටන් ගත්තට පස්සේ මූසිල පඬිවරයා සහ මූසිල ශිෂ්‍යයා සහ ගුත්තිල පඬිවරයා එක සමානව තමයි වීණාවාදනය කරන්න පටන් ගත්තේ පටන්ගෙන වෙන ගායනා සරියේ කියලන කියන්නේ එතකොට අර මම ගිය සතියේ කිව්ව වගේ අපේ පූජ්‍ය ගිනිගටුව විපුල හාමුදුරුවෝ ඊට කලින් සතිය ඕගලන්ට කිව්වා වගේ දැන් ඔය විදිහට වීණාවාදනය දිගට කරගෙන ගියා නම් එහෙම
සමහර විට ගුප්තිල පඬිවරයා පරාද වෙලා මූසිල ජයග්‍රහණය කරන්න ඉඩ තිබ්බා. විශේෂයෙන්ම මම මනුස්සයෙක් විදිහට ගුරුවරයෙක් විදිහට මම සමාජයේ දිහා පොඩ්ඩක් වෙනස් විදිහට බලන කෙනෙක් විදිහට මම ඉන්නේ මූසිලක පැත්තේ. එක මම පිළිගන්නවා හේතුව මේ මම මූසිලක පැත්තේ ඉන්න හේතුව තමයි මූසිල මේ තරගය ඇතුලේ ගොඩාක් පීඩාවට ලක් වෙනවා. මූසිලට කවුරුත් නැහැ සහාය දෙන්න. මූසිලට කවුරුත් නැහැ එයාගේ හොඳ කියන්න. ශක්‍ර දේවේන්ද්‍රය වගේ දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා කවුරුත් මූසිලට උදව් කරන්නේ නැහැ. මූසිලට තරගයේ ජයග්‍රහණය කරන්න මොරාල් එක හදන්නේ නැහැ කවුරුත්. ඒ නිසා මූසිල මේ අවස්ථාවේදී ඊටාම විශාල වශයෙන් පීඩාවට ලක් වෙන චරිතයක් විදිහට තමයි මට නම් පේන්නේ. ඒ නිසා මම හිතගත්තොත් හිතගන්නේ ගොඩාක් වෙලාවට ගුත්තිල පඬිවරයාගේ පැත්තේ නෙවෙයි මූසිලගේ පැත්තේ ගොඩාක් වෙලාවට මම එහෙම හිතගන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් දැන් ගුත්තිල පඬිවරයා සහ මූසිල මේ වීණා වාදනය කරන්න පටන් ගත්තට පස්සේ දෙන්න එක සමානව තමයි වීණා වාදනය කරන්නේ. ඒ වීණා වාදනය කරගෙන යන අතරතුරේ පේනවා ශක්‍ර දේවේන්ද්‍රයා ප්‍රමුඛ දිව්‍ය සේනාවට මේ යන විදිහට ගියොත් එහෙම බෝධිසත්වයන් වහන්සේගේ අභිමතාර්ථය සාධනය වෙන්නේ නැහැ. සිදුවේ මැයි වෙසෙස මහබෝසතුන් අදහස කියන්න එපා. ජාතක කතාවක නම් ජාතකාවක් පදනම් කරගෙන ලියවෙච්ච කාව්‍ය ග්‍රන්ථයක් නම් අනිවාර්යයෙන්ම බෝධිසත්ව චරිතය තමයි ජයග්‍රහණය කරන්න ඕනේ මොනියම් හෝ විදියකින්. නලපාන ජාතකයේ ගත්තොත් එහෙම වඳුරු රජා කොහොම හරි කරලා දියර කුසා පරාද කරනවා. කුස ජාතකයේ ගත්තොත් එහෙම කුස රජතුමා මොන දහංගටයක් දාලා හරි පවාවතීව කසාද බඳිනවා. සතරකන් මන්ත්‍රණය ගත්තොත් එහෙම මහෞෂධ පඬිතුමා අපිට ප්‍රායෝගිකව විශ්වාස කරන්න බැරි තරම් උපක්‍රම යොදලා මියුළු නුවර ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජාතකයක් බුදුන් වහන්සේගේ පූර්වාත්ම භාවයක් පිළිබඳව විස්තර වෙන ජාතකයක් තියෙනවා නම් මොනවා හරිම සාහිත්‍ය ග්‍රන්ථයක අනිවාර්යයෙන්ම එතන ඉන්න බෝධිසත්ව චරිතයේ ජයග්‍රහණය කළ යුතුමයි. ඒක තමයි ජාතක කතාවක තියෙන රීතිය. ඒක රීතිය වෙනස් වෙන්නේ නැහැ නේ. නීතියනේ වෙනස් වෙන්නේ. රීතිය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතනත් සිදුවේ මැයි වෙසෙස මහබෝසතුන් අදහස ඉන්සුර පුරෙන් බැස කියලානේ කියන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙන් ආපු මේ ශක්‍රයා ප්‍රමුඛ දිව්‍ය සේනාව දැන් මේ තරගයේ මැද්දට පනින්න හදන්නේ. මැද්දට පැනලා මට අනුව නම් තරග වංචාවක් තමයි මේ කරන්නේ. මොකද්ද තරග වංචාව කියලා අපි දැන් බලමු. ගුත්තිල පඬිවරයාට ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා කියනවා මේ කාටවත් ඇහෙන්නේ නැති වෙන්න බඹර තත මුලින්ම කඩන්න කියලා. බඹර තත කියලා කියන්නේ වීණාවක තියෙන සිහින්ම තත. මේ සිහින්ම තත කඩන්න කියන එකෙන් අදහස් කරන්නේ සමහර විට ඒක බලන් ඉන්න ගුත්තිලත් ඒකම කරයි කියන අදහසින් වෙන්න පුළුවන්. ඇත්තට මේක තමයි වෙන්නේ. දැන් අපි 9 වෙනි කවියට આવොත් එහෙම තතමතුද සින්දේ පිළිමල් දපද සින්දේ යසදිගත ඇන්දේ විජේ සිරිසඳ ගෙන වැළඳේ. තත විතරක් නෙවෙයි සින්දේ. පිළිමල් දපද සින්දේ ප්‍රතිමල්ලවයාගේ අභිමානයත් සිඳලා දැම්මා. යස දිගත ඇන්දේ යසස කීර්තිය ප්‍රශංසාව අභිමානය කියන එක සියලු දිශාවකම පැතිරෙව්වා. විජේ සිරිසඳ ගෙන වැළඳේ. ශ්‍රියා කාන්තාව විජයග්‍රහණය නැමැති ශ්‍රියා කාන්තාව වැළඳගත්ත කියලා තමයි කියන්නේ. මෙතන මේ වැළඳගත්ත කියලා කියන්නේ ගෑනු කෙනෙක් ගිහිල්ලා බදාගත්ත කියන එක නෙවෙයි. ඒක සංකේතයක්. ජයග්‍රහණය නැමැති කාන්තාව තමන්ගේ ළඟට කැඳගත්ත කියන අදහස තමයි උතන තියෙන්නේ. පැහැදිලිනේ? right. දැන් අපි ආවොත් එහෙම 10 වෙනි කවියට සුන්නේ තතින් එසඳ පසුකර සුරන් වෙන නද දියුණු දියුණුව නද නික්ම පැතිරෙත දසත විනිවිද. සුන්නේ තතින් එසඳ. දැන් මම ඔබට ගිය සතියේ මේක උගන්වනකොට කිව්වා මම ඔයගලන්ට ගිය සතියේ මේක උගන්වනකොට කිව්වා මේ මෙන්න මෙහෙම එකක්. ඕම එකක්ද පොඩ්ඩක් ඉන්න තාම කිව්වේ නෑ. මම ඔයගලන්ට කිව්වා මෙන්න මේ සඳ කියන වචනේ මේක සිංහලයේ තියෙන බහ්වර්ථ පදයක්. බහු අර්ථ කියන එක අපි සන්ධි කරනවානේ බහ්වර්ථ විදිහට. මේක සිංහලයේ තියෙන බහ්වර්ථ පදයක්. මේක තියෙන අර්ථ මොනවද? මම සඳ කියන එකට ගිය සතියේ අර්ථ ගොඩක් කිව්වා. කාලය කියන්න පුළුවන්, උතුම් කියන අදහස ගන්න පුළුවන්, ගුරුවරයා ගන්න පුළුවන්,
කාන්තාව ගන්න පුළුවන්, චන්ද්‍රයා ගන්න පුළුවන්, ඕන එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන මොකක්ද කියන්නේ? සුන්නේ තතින් එසඳ. සුන්නේ තතින් එසඳ කියන්නේ මේ තත බඹර තත කියන එක කැඩුණු කාලයේ කැඩුණු විට කියන අදහස. එහෙම කැඩුනහම පසුකර සුරන් වෙන නද? සුරන් කියලා කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න වීණාවාදකයන්ගේ වීණාවාදනයත් පහු කරාලු. ඒ කියන්නේ මේ වීණාවාදනයේ තියෙන සුමිහිරිත්වය, අලංකාරත්වය කියන එක පහු කරන්න ගත්තලු ගුත්තිලගේ වීණාවේ හඬ. දියුණුව නද? ගුත්තිල පඬිවරයා තමන්ගේ වීණාවේ තත කැඩුවට පස්සේ මේ වීණාවේ තියෙන නාදයේ දියුණුවෙන් දියුණුවට පත් වෙලා නික්ම පැතිරෙත දසත විනිවිද. මේ සෑම දිශාවකම මේ වීණා වාදනය පැතිරෙන්න ගත්තලු ඊටාම මිහිරි විදිහට. රයිට්, ලියන්න මේ කවිය අර්ථය මෙන්න මෙහෙම. ගුත්තිල පඬිවරයා ලියන්න. ගුත්තිල වීණාවේ තත සින්ද විට ගුත්තිලගේ වීණාවේ හඬ ගුත්තිලගේ වීණාවේ හඬ ගුත්තිලගේ වීණාවේ හඬ දිව්‍ය ගාන්ධර්වයාගේ වීණාවේ නාදයට පසුකොට දිව්‍ය ගාන්ධර්වයාගේ දිව්‍ය ගාන්ධර්වයාගේ වීණාවේ නාදයට පසුකොට පසුකොට සෑම දිසාවකම පැතිරුණි. සෑම දිසාවකම පැතිරුණි. එම වීණාවේ හඬ
එම වීණාවේ හඬ ක්‍රමක්‍රමයෙන් දියුණුවෙන් දියුණුවට පත්ව ක්‍රමක්‍රමයෙන් දියුණුවෙන් දියුණුවට පත්ව ක්‍රමක්‍රමයෙන් දියුණුවෙන් දියුණුවට පත්ව සෑම දිශාවකම පැතිරෙන්නට පටන් ගත්තේය. නැත්තම් දසත පැතිරෙන්නට පටන් ගත්තේය. දසත පැතිරෙන්නට පටන් ගත්තේය. දසත පැතිරෙන්නට පටන් ගත්තේය. හරි. දැන් මුල ඉඳන් එක වතාවක් කවි ටික සම්පූර්ණයෙන් කවි ටිකයි තේරුම් ටිකයි කියවගෙන ඉන්න. කවි ටිකයි තේරුම් ටිකයි සම්පූර්ණ එක වතාවක් කියවගෙන ඉන්න.